පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අංගුත්තර නිකායේ නවක නිපාතයේ බල සංඝහ වත්තු සූත්‍රය තමයි යොදා ගන්න කල්පනා කළේ. මේ සූත්‍ර දේශනාවෙන් කරුණු ටිකක් අපි කෙටියෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරමු. මේ දේශනාව අයිති වෙන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතයට. නවක නිපාතය කියලා කියන්නේ කරුණු 9 පැහැදිලි කර දේශනා කරපු දේශනාවල් අන්තර්ගත වෙන කොටස නවක නිපාතය. එමනම් මේ බලසංඝහ වත්තු සූත්‍රයේ කාරණා 4ක් පැහැදිලි කරනවා. යම් කෙනෙක් තුල මේ කාරණා 4 හරියටම වර්ධනය වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයාට බය 5ක් නැති වෙනවා කියලා දේශනා කරනවා. කරුණු 4ක් සම්පූර්ණ වෙනවා නම් බය 5ක් නැති වෙනවා. එතකොට කරුණු 9ක් බවට පත් වෙලා තියෙනවා. එhmenan මේ මුල් කාරණා 4 පිළිබඳව සඳහන් කෙරුවොත් පළවෙනි කාරණාව තමයි ප්‍රඥා බලය. මේ පළවෙනියෙන් වර්ධනය කරගන්න ඕන කරුණ ප්‍රඥා බලය. එතකොට මොකද්ද මේ ප්‍රඥා බලය කියලා සඳහන් කරන්නේ? වෙනතන මෙතන සඳහන් කරනවා කුසල් අකුසල් හැඳිනීම. වැරදි නිවැරදි හොඳ නරක සේවනයේ කළ යුතු නොකළ යුතු ආර්ය භාවයේ ලැබෙන නොලැබෙන කරුණු මනාව අවබෝධ කර ගැනීම සමයි මෙතන මේ ප්‍රඥා බලය කියලා හඳුන්වන්නේ. මුලින්ම සඳහන් කරනවා කුසල් අකුසල් හඳුනා ගැනීම. එමනම් මේ ජීවිතය තුළ මේ දේවල් කළොත් කුසල් මේ දේවල් කළොත් අකුසල් කුසල් මොනවද අකුසල් මොනවද කියන කාරණාව මනාව හඳුනා ගත යුතුයි. ඒ මනා හඳුනා ගැනීම බලයක් බවට පත් වෙනවා. එහෙම හඳුනා ගන්න බැරුව ගියොත් අපි අතින් පව් සිද්ධ වෙනවා අපි දන්නේම නැතුව. මේ කාරණාව මෙහෙම සිහිපත් කළොත් පින්නතුනි මේ සිහිය කියන එක එහෙම නැත්නම් සතිය කියන එක ජීවිතේ ඊටාම වටිනවා. එහෙම සඳහන් කළේ යම් කෙනෙක් සතියෙන් තොරව සිහියෙන් තොරව කටයුතු කරන හැම මොහොතකම ඒ පුජ්‍යලයට වැඩියෙන්ම රැස් වෙන්න පටන් ගන්න අකුසල්. සිහියෙන් හිටියොත් විතරයි කුසල් වැඩෙන්න පටන් ගන්නෙ. එහෙම නැත්නම් කෙනෙක් එක්ක කතා බහට පැටලිච්ච වෙලාවක පිරිසක් එක්ක අපි කතා කරන්න ගියහම මනස සිහියක් නොතිබිච්ච නිසා දන්නේම නැතුව අපි අල්ලාප සල්ලාප වලට යෙදිලා කාටවත් වැඩක් නැහැ. නිකන් નિરර්ථක කතාවක්. ඔහේ කාලය ගෙවිලා යනවා. ඒ කතාව ඇතුලේ තව කෙනෙකුට චෝදනා කරනවා. මේ ආදී වශයෙන් නොඑක් කරුණු කාරණා අපි තුල තියෙනවා. ඒ නිසා සිහිය නැති නිසා නිරන්තරයෙන් ජීවිතයට සම්පප්‍රලාපයේ ඇතුල් වෙනවා. සිහිය නැති නිසා බොරු කියවෙන්නත් පුළුවන්. මේ නිසා නිරන්තරයෙන් රැස් වෙන්න පටන් ගන්නෙ අකුසල්. යම් කෙනෙක් සිහියෙන් හිටියනම් කතාව පටන් ගන්නකොටම දන්නවා මම මේ මොනවද කතා කරන්න හදන්නේ? මම මේ මොනවද කියන්න හදන්නේ? මේ කියමන මට ප්‍රයෝජනවත්ද? අහගෙන ඉන්න කෙනාට ප්‍රයෝජනවත්ද? එහෙම නැත්නම් දෙපිරිසටම නිෂ්ප්‍රයෝජන කාරණාවක්ද මේ කියවෙන්නේ? කාලේ නාස්ති කරන්න අවශ්‍ය නිසා ගොතන වචන පේලියක්ද මෙතන තියෙන්නේ? කියන කාරණාව නිරන්තරයෙන් සිහියට එනවා හොඳ සතියකින් ඉන්න කෙනෙකුට. මනස සිහි කල්පනාවෙන් ඉන්න කෙනෙකුට. ආන්ගේ සිහි කල්පනාව නැති වෙච්ච තැන හැම වෙලාවෙම මේ පරුස වචන, පිසුන වචන, සම්පප්‍රලාප කියනවා ජීවිතයට එකතු වෙන්න පටන් ගන්නවා. පරුස වචන කියලා සඳහන් කරාම සමහර කෙනෙක් කල්පනා කරන්න පුළුවන් නෑ අද දවස් ඇතුළත මම පරුස වචනයක් භාවිතා කළේම නෑ කියලා. නමුත් පරුස වචන පිළිබඳව ධර්මයේ හඳුන්වලා තියෙන හැටි අපි සමාජ ජීවත් වෙනකොට මෙන්න මේ වචන නම් පරුසයි කියලා දන්න වචන ප්‍රමාණයක් තියෙනවා. නමුත් ධර්මානුකූලව කල්පනා කරාම ධර්මයෙන් පැහැදිලි කරනවා යම් කෙනෙක් ද්වේෂ සහගත සිතින් යුක්තව
තව කෙනෙකුට තෝ කියන වචනේ පාවිච්චි කළොත් දේශසිතින් යුක්තව ඒ වචනේ අයිති වෙන්නේ පරුස ගණයටමයි. එහෙනම් දේශසිතින් ප්‍රකාශ කරන වචනත් පරුස ගණයටම අයිති වෙනවා. හැබැයි මේ තෝ කියන වචනේම පරුස නොවි ප්‍රකාශ කරන්න පුළුවන්කමකුත් තියෙනවා. සමහර වෙලාවට සෙනෙහස වැඩි නිසා අපේ පැරණි මව්පියෝ දරුවන්ට මේ තෝ තොපට කියන වචනේ නිතර භාවිතා කරලා තියෙනවා. සමහර වෙලාවට දරුවන්ගෙන් අහලා තියෙනවා මේ තොපි කාලාද ඉන්නේ. එහෙම අහන්නේ දේශ සහගත හිතකින් නෙමෙයි. සමහරලාට තමන්ගේ දරුවා හුඟක් ලොකු කෙනෙක් වුණත් විවාහ වෙලා දරුමල්ලෝ ඉන්න කෙනෙක් වුණත් සමහරලාට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ගෙන් අහනවා පැටීතෝ කෑවද? මේ වගේ වචන පාවිච්චි කරනවා. එතකොට එතන කිසිම ද්වේෂ සහගත බවක් දේශ සහගත බවක් නැහැ. එතන තියෙන්නේ බොහොම අනුකම්පා සහගත වචනයක්. එහෙම වුණොත් ඒ වචනේ පරුස වෙන්නේ ඒක පරුස වෙන්නේ නැහැ. නමුත් දේශසිතින් යුක්තව කාට හරි මේ තෝ කියන වචනේ පාවිච්චි කරුවොත් ඒකත් පරුස වචන ගණයට යනවා. එහෙනම් හරියට කෙනෙක් සිහියෙන් ඉන්නවා නම් දේශසිතක් එනකොටම දැනගන්නවා මට දේශසිතක් ආවා කියලා. එහෙනම් සඳහන් කරන්නේ දේශසිත හඳුනාගෙන වහාම ඒ දේශසිත එතනින්ම අයින් කරගන්න කියලා. එහෙම නැත්නම් අපිට අකුසල් පිරෙන්න පටන් ගන්නවා අපි දන්නේම නැතුව. ද්වේෂය කියලා කියන්නේ මහ ලොකු අකුසලයක්. ඒ ද්වේෂයේ පවතින වෙලාවේ යම් වෙනත් හේතුවක් ඉදිරිපත් වෙලා ඒ පුද්ගලයා මරණයටපත් වුණොත් ඒ පුද්ගලයා මරණයටපත් වුණොත් සමහරලාට ඉපදෙන්න වෙන්නේ ඊටාම භයානක තැනක. එක්ක ණයෙක් පොළඟෙක් වෙලා ඉපදෙන්න මේ විසකුරු සතෙක් වෙලා ඉපදෙන්න තියෙන අවකාශ බොහොම වැඩි. ද්වේෂ සහිතව මරණයටපත් වුණොත් නිරයේ යන්න තියෙන ඉඩත් වැඩි. යක්ෂයෙක් වාගේ වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩත් බොහොම වැඩි කියලා සඳහන් කරනවා ද්වේෂයෙන් මරණයටපත් වුණොත්. ඒ නිසා ද්වේෂය වහාම හඳුනාගෙන ද්වේෂය පාලනය කරගන්න එක ඊටාම වටිනවා. ඊළඟට හරියටම සිහි තිබුණේ නැත්තම් තවත් අකුසල් සිද්ධ වෙන හැටි සමහර වෙලාවට ද්වේෂය නිසා අපි අතින් ආර්ය අපවාද වෙන්න පුළුවන්. සමාජයේ හැසිරෙන අය ආර්ය තත්ත්වයට පත් වෙලාද නැද්ද කියලා අපිට දැනගැනීමේ හැකියාවක් වෙනම විශේෂ හැකියාවක් අපිට නැහැ. ඒ පුද්ගලයාගේ බාහිර පෙනුමින් ඒක හරියටම පේන්නෙත් නෑ. ඔය අතර ආර්යයන් වහන්සේලා ඉන්නත් පුළුවන්. නමුත් ඉවසීමක් නැති මගේ වචන නිසා මං ආර්යයන් වහන්සේ නමකට චෝදනා කිරුවා දොස් කීවා වෙන්නත් පුළුවන්. ඒක ඊටාම භයානක තැනක තියෙන දෙයක්. සමහර වෙලාවට එහෙම වුණොත් මේ ජීවිතෙන් මාර්ගඵල ලැබලා සසරින් එතර යන්න අපිටත් පින් තිබුණත් ආර්ය අපවාදයක් සිද්ධ වෙලා තිබුණොත් එතනින් එහාට ඒ මාර්ගඵලය ලබාගෙන ඉදිරියට යන්න අපිට යන්න වෙන්නේ නැහැ. ඒ සිහි නැතුව දේශසිතක් ඇවිල්ලා ඒක පාලනය කරගත්තේ නැතුව වචන පාවිච්චි කරගන්න ගිහිල්ලා වෙච්ච දෙයක්. ඉතින් ඒ නිසා මේ දේශය හරියට අපිට අනර්ථකාරී. අර එක ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් පිණ්ඩපාතේ වැඩියා. එතන මාර්ගඵලලාභීන් වහන්සේලාත් හිටියා. රහතන් වහන්සේලාත් හිටියා. රහතන් වහන්සේ පිඬුසිඟාගෙන විහාරයට වැඩියේ නෑ. තමන් වහන්සේ වැඩ හිටපු ආරණ්‍යයට වැඩියේ නෑ. ගහක් මුල වාඩි වෙලා උන්වහන්සේ දානෙ ටික වැළඳුවා. එතන හිටියා තව සෝවාන් වෙච්ච ස්වාමින් වහන්සේලා. සෝවාන් වෙච්ච එක ස්වාමින් වහන්සේ නමක් අර රහතන් වහන්සේ දිහා බලලා සමච්චලයට ඇනුම් පදයක් වගේ වචනයක් කීවා. මොකද ඉන්න තැනට යනකන්වත් වසන තැනට යනකන්වත් ඉවස ගන්න බැරිද ඔතනම වාඩි වුණේ වාගේ කියලා ඇනුම් පදයක් කීවා. නමුත් උන්වහන්සේ දානේ වළඳලා නැවත වැඩ ඉන්න තැනට වැඩම කරලා හවස් වරුවේ ඇහුවා අර ස්වාමින් වහන්සේ අහවල් ස්වාමින් වහන්සේ වැඩ ඉන්නවද කියලා. ඉන්නවා කිව්වට පස්සේ උන්වහන්සේට මම කතා කරනවා කියන්න කියලා කිව්වා. අනික් ස්වාමින් වහන්සේලා ඒ කාරණාව ඒ ස්වාමින් වහන්සේට දැන්නුවා. දැන්නුවාට පස්සේ උන්වහන්සේ ළඟට ආවා. එයාට පස්සේ අහනවා ඔබ වහන්සේ මේ ශාසනයේ කිසියම් ඵලයක් ලබාගෙන ඉන්නවද කියලා. සඳහන් කළා ස්වාමීනි මම පළවෙනි මාර්ගඵලය අත්පත් කරගත්ත කෙනෙක් සෝවාන් වෙච්ච කෙනෙක් මම. ඒ වෙලාවේ රහතන් වහන්සේ සඳහන් කළා එහෙමනම් ඉතුරු ඵල තුනට
උත්සාහ කරන්න එපා කියලා. ඒ වෙලාවේ තමයි මතක් වුණේ මං උදේ කියපු වචනේ වැරදිලා තියෙන්නේ කියලා. උන්වහන්සේට වැඳලා සමාව අරගෙන තමයි එකෙන් නිදහස් වුණේ. ඉතින් ඒ කාරණාව දැනගත්ත හින්දා. නමුත් එහෙමනම් මේ අපිට ඇති වෙන ද්වේෂවල පළියට හැටියට මේ වාගේ ගුණවතුන් උදෙසා සිල්වතුන් උදෙසා කොයිතරම් අපි අතින් චෝදනා වෙනව ඇද්ද? එහෙම වුණොත් කොයිතරම් අකුසල් සිද්ධ වෙනවද? ඒ හරියටම මේ කුසල් මොනවද අකුසල් මොනවද මේ කාරණාව එක කාරණාව විතරක් මේ කුසල් අකුසල් කියන වචන දෙක විතරක් විස්තර කරන්න දීර්ඝ කාලයක් අවශ්‍යයි. නමුත් මේක හරියටම හඳුනා ගන්න මේ ප්‍රඥාව නැමැති බලය තියෙන්න ඕනේ. මා විසින් කළ යුත්තේ මොකක්ද නොකළ යුත්තේ මොකක්ද කියන එක හරියටම තීරණය කරන්න. එමනම් වැරදි නිවැරදි හොඳ නරක සේවනය කළ යුතු නොකළ යුතු ආර්ය භාවය ලැබෙන නොලැබෙන ආදී මේ කරුණු මනාව දැනගන්න ඕන. ආර්ය භාවය ලබා ගැනීම සඳහා මොනවාගේ කුසල ධර්මයන් සම්පූර්ණ කරගත යුතුද? මේ කුසල කර්මයන් සිද්ධ කිරීමෙන් ආර්ය භාවයට හේතු වෙන්නේ නැද්ද? ඒ කාරණාවල් මනාව මේ ප්‍රඥාවෙන් සිහිපත් කරගෙන අවබෝධ කරගෙන ආර්ය භාවයේ සඳහාම හේතු වෙන කුසල් නිරන්තරයෙන් වර්ධනය කරන්න තම තමන් ජීවිතවල පුරුදු කරගත යුතු නිසා ඒ කාරණාව සඳහන් කරනවා ආර්ය භාවය ලැබෙන නොලැබෙන කාරණත් මනාව අවබෝධ කරන්න කියලා. ආර්ය භාවයේ ලැබෙන නොලැබෙන කුසල් තෝරා ගැනීම ප්‍රඥා බලයයි කියලා මෙතන සඳහන් කරනවා. මේක තමයි පළවෙනි බලය. දෙවැනි බලය සිහිපත් කරනවා වීර්ය බලය කියලා. එතකොට මොකද්ද මේ වීර්ය බලය කියලා කියන්නේ? මෙතන වීර්ය බලය සඳහන් කරනවා අකුසල ධර්ම, වැරදි ධර්ම, සේවනයේ නොකළ යුතු ධර්ම නැති කිරීමේ බලය වීර්ය බලයයි. අකුසල ධර්ම, වැරදි ධර්ම, සේවනයේ නොකළ යුතු ධර්ම නැති කිරීමේ බලය වීර්ය බලයයි. අකුසල ධර්ම. එහෙනම් අකුසල ධර්ම කියලා කියන්නේ මේ අපේ චිත්ත සංතානය තුළ වැඩියෙන්ම උපදින්න පටන් ගන්න අකුසල්. කුසල් උපදිනවා බොහෝම අඩුයි. අපි කල්පනා කරලා බැලුවොත් මෙහෙම. දවසේ පැය 24ක් අපිට ගෙවිලා යනවා. මේ පැය 24 තුළ මේ පින්නතුන් අද මේ පැයක් සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මෙතන වාඩි වෙලා ඉන්නවා. සමහර වෙලාවට අද දවසටම මීට වඩා අය පින්කමකට යෙදෙන්න කාලයක් එන එකක් නැහැ. නමුත් අද දවසේ පැය 23ක් තව ගෙවෙනවා. එහෙනම් පැය 24න් එක පැයක් අපි පින්කමක් සඳහා කල් ගත කළා. පැය 23ක්ම අපි අතින් පින් නෙමෙයි සිද්ධ වෙන්නේ. සිහිය නැතුව කතා කරන වචනයක් පාසා සමහරලාට අකුසල්මයි පිරෙන්නේ. ඉතින් සමහර වෙලාවට සමහර කෙනෙකුගේ ක්‍රියාවක් දැකලා ද්වේෂ සිත් උපදිනවා. සමහර වෙලාවට ලෝභ සිත් උපදිනවා. රාග සිත් උපදිනවා. මෝහ සිත් උපදිනවා. ඒ හැම මොහොතකම අකුසල් රැස් කරගන්නවා ඒ සිතුවිලිත් එක්ක ක්‍රියාත්මක වෙන ආකාරයට. එhmenan ඒකයි සඳහන් කළේ මේ අකුසල ධර්ම හඳුනා ගන්න ඕනේ. මගේ හිතට මේ නැගෙන්නේ අකුසලයක් කියන කාරණාව මනාව හඳුනා ගැනීමේ හැකියාවක් අපිට තියෙන්න ඕනේ. මේ සඳහා ජීවිතය හොඳට පුරුදු කරලා තියෙන්න ඕනේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරන්නේ. ජීවිතේ මනාව පුරුදු කරලා තියෙන්න ඕනේ මේ කාරණාව හැංගෙන්න. තමන්ගේ හිතට යම් සිතුවිල්ලක් ඇතුල් වෙනකොටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ආවේ කුසල්ද අකුසල්ද කියලා. ඉතින් ඒකට හොඳ ඉරියාපතයක් වැඩිලා තියෙන්නත් ඕනේ. එතකොට තමයි වැටහෙන්නේ මේ ඇතුළුනේ අකුසලයක් කියලා. එහෙනම් වහාම අකුසලයේ හිතින් දුරු කරලා කුසල් වලින්ම ජීවිතය පුරවා ගන්න හැම වෙලාවෙම කටයුතු කරගන්න පුළුවන් වෙනවා. අකුසල් මොනවද වැරදි මොනවද කියන එක හරියටම තේරුම් ගන්න පුළුවන් වෙච්චාම. සේවනය කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියන කාරණාව හරියටම අවබෝධ කරන්න පුළුවන් වෙනවා. ඒකටත් එහෙනම් අර මුලින් සඳහන් කළා වගේ මනස සිහියකින්ම ජීවත් වෙන්න ඕනේ. මේ සිහිය හරි වටින නිසානේ භාග්‍යතුන් වහන්සේ මේ සතිපට්ඨානය කියන කාරණාව මේ තරම් අගය කරලා තියෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨාන දේශනා කරේ කුරු රටදී.
කුරු රට මිනිස්සු හරීම ප්‍රඥාවන්තයි. මේ මිනිස්සුන්ට මේ සතිපට්ඨාන ධර්මයේ දේශනා කරපු සැනින් අවබෝධ කරගන්න තරම් හොඳ ප්‍රඥාවක් තිබුණ නිසා තමයි කුරු රටටම වැඩි මේක දේශනා කරන්නේ. සඳහන් කරනවා මේ කුරු රට මිනිස්සු නිරන්තරයෙන් හොඳ සතිපට්ඨානයක හිටිය කියලා. තවත් කෙනෙක් මගදී මුණ ගැහිච්චාම ඒ තැනැත්තාගෙන් හෝ තැනැත්තියකින් විමසනවා මෑණියනි නැත්තම් පියාණෙනි සහෝදරයාණෙනි සහෝදරියනි මේ ඔබ මේ වෙලාවේ කුමන සතිපට්ඨානයක් ඔස්සේ කටයුතු කරනවාද කියලා අහනවලු. එහෙම අහනකොට අනික් කෙනා සඳහන් කළේ නැත්තම් එහෙම සතියක පිහිටලා නැහැ කියලා මම එහෙම චෝදනා කරනවා කියලා සඳහන් කරන්නේ. චෝදනා කරලා මේ සතිපට්ඨානිය පිහිටන්න කියලා කරුණු පැහැදිලි කරලා දෙනවා. එහෙම නැත්තම් විමසනකොට අනික් කෙනා සඳහන් කළොත් මෙන්න මේ වාගේ සතියක මම පිහිටවලා ඉන්නවා කියලා බොහොම අගය කරනවා කියලා සඳහන් කරනවා. ඒ නිරන්තරයෙන්ම අකුසලයෙන් වැළකීලා කුසලයෙන්ම ජීවිතය ආරක්ෂා කරගන්න කටයුතු කරන නිසා. ඒ නිසා මේ කුසල ධර්ම, නිවැරදි ධර්ම, සේවනයේ කළ යුතු ධර්ම, ආර්ය භාවයේ ලැබෙන ධර්ම, නොලැබෙන ධර්ම මේවා ලබන්න වඩන්න ඒ වෙනුවෙන් වීරියෙන් සිත නගා හිටවීම වීරිය බලයයි කියලා සඳහන් කරනවා. එහෙනම් ඒ කොහොම වීරියක්ද? වීරිය වෙච්චාම පින්නතුනි මෙතන සඳහන් කරනවා ආරම්භ ධාතු. මොනවද මේ ආරම්භ ධාතු කියලා කියන්නේ? අපි යම් කිසි වැඩක් කරන්න පටන් ගන්නවා. ඒ වැඩේ ආරම්භ කරනවා අද ආරම්භ ධාතු. කෙනෙක් තීරණය කළොත් කෙනෙක් කල්පනා කරනවා මම අද භාවනා කරනවා කියලා. ඒකට ලොකු වීරියක් ඕනේ. නැත්තම් උදේ එහෙම තීරණය කළාට ඒ වෙලාව එනකොට වාඩි වෙන්න හරි අමාරුයි. ඒ වෙනුවෙන් වෙන කටයුතු ඕන තරම් යෙදෙනවා. එන යම් කෙනෙක් ඕනෑම වැඩක් ජීවිතේ පටන් ගන්නකොට නම් පුදුමාකාර උනන්දුවෙන් පටන් ගන්නවා. උනන්දුවෙන් පටන් ගන්නවා ඒ වෙනුවෙන් සැලසුම් හදනවා. සමහරලාට විශාල මුදලක් වියදම් කරනවා. හැබැයි මේ වැඩේ කරගෙන මැද්දට යනකොට අර පටන් ගත්ත වීරිය එයාට නැහැ. ආරම්භ ධාතුව එයා ගාව මැද්දට යනකොට නැහැ. අගට යනකොට ඒක ඇත්තෙම නැහැ. වැඩේ මග නතර වෙලා. පුද්ගලයා වැඩෙන් ඉවත් වෙලා ගිහිල්ලා වැඩේ නතර වෙලා. නැත්නම් බලාපොරොත්තු වෙච්ච විදිහට සාර්ථකව වැඩේ නිමා වෙන්නේ යන්තම් එහෙම මෙහෙන් ඉවර වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මෙන්න මේ වීරිය බලය කියන එක නැති හින්දා. කුසල් කරන්න ගියහමත් ඔහොමයි. එදිනෙදා ජීවිතෙත් ඒක එහෙමමයි. ඊළඟට සඳහන් කරනවා අනවජ්‍ය බලය කියලා. මොකක්ද එතකොට මේ අනවජ්‍ය බලය කියලා කියන්නේ? අනවජ්‍ය බලය සඳහන් කරනවා අනවජ්‍ය කියලා කියන්නේ නිවැරදි බලය කියලා. එතකොට කුමක් සඳහාද? කාලයක් මුළුල්ලේ කරගෙන ආපු දේවල් සිහි නුවණින් කිරීම නිවැරදි බලය. කාලයක් මුළුල්ලේ කරගෙන ආපු දේවල් සිහි නුවණින් කිරීම. එතකොට මොනවද මේ කාලයක් මුළුල්ලේ කරගෙන ආපු දේවල් කියලා මෙතන සඳහන් කරන්නේ? විශේෂයෙන් සිහිපත් කරන්න පුළුවන් සිත, කය, වචනය මුල් කරගෙන අපි කරගෙන ආපු දේවල් කාලයක් තිස්සේ නිවැරදිව කිරීම. එතකොට අපේ සිතෙන් කරපු දේවල් නිවැරදිව කෙරුවද? කයෙන් කරපු ක්‍රියාවන් නිවැරදිව කෙරුණද? වචනයෙන් කරපු ක්‍රියාවන් නිවැරදිව කෙරුණද? මෙතෙක් කල වචන පාවිච්චි කරන්න ගිහිල්ලා මං අතින් කොයිතරම් අකුසල් සිද්ධ වෙන්නේ නැද්ද? මෙතන මේ දස අකුසලයේ ගැනීම සිහිපත් කරන්න පුළුවන්. කය මුල් කරගෙන අකුසල කර්ම 3ක් කෙරෙනවා. ප්‍රාණඝාතය කෙරෙන්නේ කය මුල් කරගෙන. හොරකම කෙරෙන්නේත් කය මුල් කරගෙන. වැරදි කාම සේවනයත් කෙරෙනවා. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. මේ කාරණා 3ම කය මුල් කරගෙන සිද්ධ වෙච්ච අකුසල ධර්මයන්. එහෙමනම් මෙතෙක් කල මගේ කය මම නිවැරදිව පාවිච්චි කළාද කියන කාරණාව කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. කාලයක් තිස්සේ කරගෙන ආපු දේවල් සිහි නුවණින් කළාද? එහෙනම් මේ කරුණු 3 කල්පනා කරලා බලන්න ඕනේ. හිතෙන් කරන වැරදි අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. මේ අකුසල් මාතින් සිද්ධ වුණාද මෙතෙක් කල
කියලා හරියටම කල්පනා කරලා අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටි කියලා කියවේ මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිවැරදි ධර්මයට පටහැනිව යම් කෙනෙක් කල්පනා කළා නම් කටයුතු කළා නම් මිත්‍යා දෘෂ්ටියක්. එහෙම සඳහන් කරාම කාලයක් ලෝකෙ හිටියා ලෝකේ සාස්වතයි කියපු අය. ලෝකේ සදාකාලිකයි. එhmenan ඒක මිත්‍යා දෘෂ්ටියක්. මේ ආදී වශයෙන් සඳහන් කරපු මේ සත් ශාස්ත්‍රූරු වගේ අය මිත්‍යා දෘෂ්ටිකයන්. එනම් භාග්‍යවතුන් වහන්සේ ලෝකේ සදාකාලික නැහැ. ලෝකේ යථා ස්වභාවයේ භාග්‍යවතුන් වහන්සේ ඇත්ත ඇති හැටියටම පැහැදිලි කළා. ඒක සම්මා දිට්ඨියයි. එයින් පරිබාහිර වෙච්ච දේවල් මිත්‍යා දෘෂ්ටියයි. එහෙනම් මිත්‍යා දෘෂ්ටි කියලා කිව්වේ ඒක. ඒතකොට වචනයෙන් කරපු දේවල් පින්නතුනි වචනයෙන් කරන දේවල් බොරු කීවා. කේලම් කීවා. පරුෂ වචන කීවා. හිස් වචන කීවා. දැන් අපි ඔක්කොම කාලයක් තිස්සේම මේ දේවල් කරගෙන ආපු දේවල්. යම් අවබෝධයක් ඇති වෙලා කතා කරන්න පුරුදු වෙච්ච දවසේ ඉඳලා අපි අතින් මේ වචනේ කරන අකුසල් මේ විදිහටම කෙරුණා. හැබැයි සිහි තිබුණෙත් නැහැ, නිවැරදිව කෙරිලත් නැහැ. එහෙනම් මෙතන නිවැරදි බලය නැත්තම් අනවජ්‍ය බලය කියලා කියන්නේ ඒකයි. කාලයක් තිස්සේ කරගෙන ආපු දේවල් හරියටම කෙරුවද නැත්තම් සිහි නුවණින් යුක්තව කළාද කියලා කල්පනා කරලා බලන්න කියලා කියනවා. නිවැරදිව කළාද කියලා හිතන්න කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා මේවා නිවැරදිව කළ බව වැටහීම තමා නිතර තමා දෙස බැලීමක්. හැම වෙලාවෙම තමන් දිහා බලන්න කියලා කියනවා. මේ කරන කියන දේවල් නිවැරදිව කරනවද මම? අනුන් දිහා බලන්න ඉස්සලා තමන් දිහා බලන්න කියනවා. මගේ මේ සිතින් කයින් වචනයෙන් කරන දේවල් හරිද? නිවැරදිද මේවා? අනුන්ගේ අඩුපාඩු හොයන්න කලින් දකින්න කලින් මගේ මෙතන තියෙන අඩුපාඩුව මං සම්පූර්ණයෙන්ම निराකරණය කරගෙන තව කෙනෙක් දිහා බලනවා නම් මම පිරිසිදු පුජ්‍යලයක් හැටියට අනික් අය දිහා බලන්න පටන් ගන්න තියෙන්නේ. එහෙනම් ඊටාම සිහි නුවණින් Taman දිහා බලාගෙන ඒ කටයුතු හරියටම කිරලා නැත්නම් තමා විසින් තමාටම චෝදනා කරගන්න ඕනේ. තමන්ටම චෝදනා කරගෙන නිවැරදි වෙන්න උත්සාහ කරන්න ඕනේ නිවැරදි බලය. හතරවෙනි කාරණාව තමයි සංඝහ බලය. සංඝහ බලය කියහම පින්නතුනි සංග්‍රහ බලය තුල තව කාරණා හතරක් තියෙනවා. ඒකට අපි කියනවා සතර සංග්‍රහ වස්තුව කියලා. ඒ සංග්‍රහ බලය තුලයි මේ කාරණා ටික තියෙන්නේ. දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය. මේ කාරණා හතරම අයිති වෙන්නේ සංග්‍රහ බලය ඇතුළට. එතකොට මොකද්ද දානය? දානය කියලා සඳහන් කරාම මේ ලෝකේ විවිධ දාන තියෙනවා. ඒ විවිධ දාන අතර බුදුරජාණන් වහන්සේ දානයේ මුල්ම තැන අපිට පැහැදිලි කරලා තියෙනවා. දානය ඊටාම මහත්ඵලයි, මහානිසංසයි කියන කාරණාව දක්ෂිනා විභංගයෙන් අපූර්වට පැහැදිලි කළා. මේ ජීවිතයේ දිනන්න අවශ්‍ය සුවිශේෂී කරුණු මේ දේශනාව තුළ අන්තර්ගතයි දක්ෂිනා විභංගය තුළ. යමෙක් දක්ෂිනා විභංගය හරියටම අවබෝධ කරගත්තා නම් ඒ පුජ්‍යලයාගේ ජීවිතයට මහත් වූ ආයෝජනයක් මේ ජීවිතෙන් කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ ධර්මය දැන ගැනීම තුළ තමන්ට ලැබෙන මනා වූ ලාභ දක්ෂිනා විභංගයෙන් කියන්නේ දානය ගැන. දන් දීම හරියටම අවබෝධ කරගෙන දානයක් දුන්නොත් මොන තරම් දැවැන්ත ආයෝජනයක් කරන්න පුළුවන්ද කියන කාරණාව එතකොට වැටහෙනවා. එහෙනම් මෙතන මුල්ම තැන සඳහන් කරනවා දානීය උපත. දානීය උපත පැහැදිලි කරනකොට සඳහන් කරනවා මේ ඉඳුල් වතුර ටිකක් එදිනෙදා ආහාර අනුභව කරලා අතත් සෝදලා අනුභව කරපු පිඟාන නැත්තම් ඒ භාජනය හොදලා අපි වතුර ටික විසි කරනකොට ඒ වතුර භාජනයේ තියෙනවා අපිට ආහාරයට ගන්න බැරි නමුත් තවත් කෙනෙකුට ආහාරයට ගන්න පුළුවන් ආහාර කොටස්. අපි දකිනවා වතුර ඉඳුල් ටික විසි කරාම මේ කූඹි වාගේ පුංචි සත්තු ඇවිල්ලා ඉන්නවා එතෙන්ට. ඒ කියන්නේ ඒගොල්ලන්ට ආහාර එතන තියෙනවා. කුරුල්ලෝ කොබෙයියෝ වාගේ සත්තු ඇවිල්ලා එතන ගැවසෙනවා. ඒ කියන්නේ එතන ඒගොල්ලන්ට ගැලපෙන ආහාරත් තියෙනවා. යම් කෙනෙක් ඉඳුල් වතුර ටික විසි කරනකොට කල්පනා කළොත් මේ ඉඳුල් භාජනයේ මේ ඉඳුල් ජලයේ තියෙන ආහාරය අනුභව කරලා ජීවත් වෙන සියලුම සත්තුන්ට දානයක් වේවා කියලා කල්පනා කරලා විසි කළොත්
එහෙමනම් තිරිසන් සතිකුට ආහාර දීපු කුසලයේ හම්බ වෙනවා. එතකොට අනාගත ජීවිත 100ක් මට බඩගින්නේ ඉඳ වෙන්නේ නැහැ. එතකොට දවසකට 3 වතාවක් ආහාර අනුභව කරලා ওই වැඩේ කරනකොට ওই අදහස ඇති වුණොත් අනාගත ජීවිත 300ක මට සාපිපාසාදිය දුරු කරගන්න තරම් හේතු වෙන මහා කුසලයක්. මේක තමයි දානීය උපත. මෙතනින් පටන් අරගෙන මහා සංඝසතු දාන දක්වා ජීවිත පූජාව දක්වා දානීය විස්තර කරන්න පුළුවන්. මේ තමයි දානීය උපත. දානය කියන එක මොන තරම් කොයි වගේ සරල තැනකින් පටන් ගන්න පුළුවන්ද කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා මේ දානයන් අතර මහත්ඵල මහානිසංසදායක වූ අග්‍රතම දානයේ බවට පත් වෙන්නේ ධර්ම දානයයි කියලා. සියලුම දානයන් අභිභවනය කරපු අග්‍රතම දානය තමයි සද්ධර්ම දානය. ලෝකයාට හිතසුව පිණිස, ලෝකයාගේ සුගතිය පිණිස, ජීවිත නිවැරදි කර ගැනීම පිණිස, සතර අපායෙන් ගලවා ගැනීම පිණිස, කුසල ධර්ම පිළිබඳව අවබෝධය ඇති කිරීම පිණිස, සද්ධර්ම ප්‍රීතිය ඇති කරවීම පිණිස සද්ධර්ම දානය මේ ලෝකේ සියලුම දෙනාට වටින නිසා දානයන් අතර අග්‍රතම දානය සද්ධර්ම දානයයි. මේ සිදු කරමින් සිටින්නේ ද යති උත්තරීතර වූ දානමය පින්කමයි. ඊළඟට ප්‍රිය වචනය. ප්‍රිය වචනය කියලා සඳහන් කරාම මිහිරි, කංකලු, මధుර වචන පිළිබඳව සඳහන් කරනවා. එහෙනම් මෙතන සඳහන් කරනවා අම්මා විසින් දරුවාට ආමන්ත්‍රණය කරන හැටි. අම්මා තමන්ගේ දරුවාට ආමන්ත්‍රණය කරන්නේ බොහෝම සෙනෙහසින්. ඒ නිසා සඳහන් කරනවා මවක් දරුවාට ආමන්ත්‍රණය කරන හැටි. සොහොයුරෙක් තමන්ගේ සොහොයුරාට හෝ සොහොයුරියට ආමන්ත්‍රණය කරන හැටි. ඒකත් බොහෝම ලෙන්ගතුව කරුණාව මුසුව කරන ආමන්ත්‍රණයක්. ඊළඟට සඳහන් කරනවා මිතුරෙක් මිතුරෙකුට කරන ආමන්ත්‍රණයක්. ඊළඟට සඳහන් කරනවා ශ්‍රමණ බ්‍රාහ්මණයින් කතා කරන පිළිවෙල. මේ ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණවරු කතා කරන පිළිවෙල ඊටාම මිහිරි, ඊටාම මధుරයි. ඒ වචනවල ද්වේෂයක් ඇත්තෙම නැහැ. අනුකම්පාව පිරීලා තව කෙනෙකුගේ යහපත වෙනුවෙන්ම පිට වෙන වචන ඒ අතර තියෙන්නේ. ඒ වාගේ වචන මේ ප්‍රිය වචන ගණයෙහිලා ගැනෙනවා. එතකොට මේ සියලුම ප්‍රිය වචන අතර අග්‍රතම ප්‍රිය වචනය වෙන්නේ මනාව ශ්‍රද්ධාවෙන් කන් යොමු කරන පුද්ගලයන්ට. ශ්‍රද්ධාවෙන් අහන්න කන් යොමාගෙන ඉන්න පුද්ගලයන්ට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයම දේශනා කරමින් ඔවුන්ගේ සවන් පුරවන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රිය වචන අතර තියෙන අග්‍රතම ප්‍රිය වචනය. මනාව සවන් දෙන්නන්ට ධර්මය දේශනා කිරීම. ඒක තමයි ප්‍රිය වචන අතර අග්‍රතම වූ ප්‍රිය වචනය බවට පත් වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්නතනි මේ අර්ථචර්යාව කියන කාරණාව. අර්ථචර්යාවත් ලෞකික ලෝකෝත්තර කියලා කාරණා දෙකක් හැටියට සඳහන් කරන්න පුළුවන්. අපි බොහෝම අනුකම්පාවෙන් යුක්තව සඳහන් කරනවා යම් කෙනෙකුට ඔබේ දරුවා මේ පාසලට දාන්න. දරුවෙක් පාසලට දාන්න එක්කෙනෙක් සූදානම. මගේ දරුවෝ කලින් පාසල් ගියපු අය. ඒ නිසා මම දන්නවා මේ පාසල හොඳයි, මේ පාසලේ උගන්වනවා, මේ පාසලේ දරුවෝ පිළිබඳව තියෙන සොයා බැලීම වැඩි, වගකීම අවධානය වැඩි. ඒ නිසා මම අනික් මගේ මිත්‍රයාටත් කියනවා නෑ දරුවා මේ පාසලට දාන්න. මේ පාසලට ඇතුල් වෙච්ච දරුවෙකුගේ මෙන්න මේ ආකාරයේ ගුණාත්මක සංවර්ධනයකුත් සිද්ධ වෙනවා. ඒ නිසා මේ පාසලට දරුවන් යොමු කරන්න. ඊළඟට කෙනෙක් රැකියාවක් වෙනුවෙන් අධ්‍යාපනයේ ඊළඟට පුහුණු කරන්න පටන් ගන්නකොට මෙන්න මේ රැකියාවල් වෙනුවෙන් ශිල්ප හදාරන්න. මෙන්න මේ අංශයෙන් මේ මාර්ගයෙන් ශිල්ප හදාරන්න. යම් කෙනෙකුට යම් කෙනෙක් බොහොම අනුකම්පාවෙන් එහෙම කියනවා නම් ඔබ ජීවත් වෙන ප්‍රදේශය ඔබට ගැලපෙන්නේ නැහැ, ඔබට කරදරකාරී. මේ ප්‍රදේශයේ කුසල් කරගන්න අපහසුයි. ඒ නිසා ඔබ මෙන්න මේ ප්‍රදේශයෙන් ජීවත් වෙන්න. මේ පැත්ත හොඳයි. සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න කියලා අපි යොමු කරනවා නම් යම් කෙනෙක් ඒක අර්ථචර්යාවයි. එතකොට අග්‍ර වූ අර්ථචර්යාව හැටියට සඳහන් කරන්නේ ශ්‍රද්ධාව නැති අය ශ්‍රද්ධාවට පත් කරන්න කටයුතු කරනවා නම්
ශ්‍රද්ධාව නැති අය ශ්‍රද්ධාවේ පිහිටවනවා. සිල් නැති අය සීලේ පිහිටවනවා. දානයට යොමු වෙලා නැති අය දන් දෙන්න කැමැත්ත ඇති කරනවා, දානයට යොමු කරනවා. යම් කෙනෙක් එහෙම කරනවා නම් ඒක තමයි මේ ලෝකේ තියෙන අර්ථවත්ම අර්ථචර්යාව. අර්ථචර්යාවන් අතර අග්‍ර වූ අර්ථචර්යාව. ප්‍රඥාව ලබන්න මඟ කියලා දෙන එක අග්‍ර වූ අර්ථචර්යාවයි. ඊළඟට පින්නතින එතන අවසාන කාරණාව සඳහන් කරනවා සමානාත්මතාවය. සැමට සමව සැලකීම තමයි මෙතන සමානාත්මතාවය කියලා කියන්නේ. ධනවතාටත් නිර්ධනයන්ටත් එකම ආකාරයෙන් සැලකීම මෙතන සමානාත්මතාවයේ හැටියට සඳහන් කරනවා. කුලවතාටත් කුලහීනයාටත් උගත් කෙනාටත් නුගත් කෙනාටත් දුප්පත් කෙනාටත් පෝසත් කෙනාටත් වෙනසක් නැහැ. ඒ සියලුම දෙනාට අපේ ගෙදර ආපුවාම අපි සලකන්නේ එකම විදිහට. ඒ සියලුම දෙනා එක්ක කතා කරනකොට උගත්ද නුගත්ද දුප්පත්ද පෝසත්ද කුලවත්ද කුලහීනද කියලා කල්පනාවක් නැහැ. අපි හැමෝටම කතා කරන්නේ එකම විදිහට නම් මේ සියලුම දෙනාට එකම විදිහටයි අපි කතා කරන්නේ. එහෙනම් ඒකට කියන්නේ සමානාත්මතාවය. ඊටාම උගත් කුලවත් කෙනෙකුට අපි මහත්යෝ කියලා කතා කළා නම් ගමේ ගෙදර අපි කතා කරන කුලයෙන් හීනයි කියලා සමාජයේ හඳුන්වන බුදුදහමේ එහෙම අය නැහැ. සමාජයේ හඳුන්වන අය ඒ පුද්ගලයාටත් අර වගේ කටපුරාම මහත්යෝ කියලා කතා කරන්න පුළුවන් නම් මේ කෙනාට අම්මා කිව්වා වගේ අර කෙනාටත් කටපුරාම අම්මේ කියලා කතා කරන්න පුළුවන් නම් මං අතර කිසි කෙනෙක් පිළිබඳව ભેදයක් නෑ. අපි සියලු දෙනාම මිනිස්සු. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එහෙම ක්‍රම තිබුණේ නෑ. භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච ಭಾರತයේත් උන්වහන්සේ පහළ වෙනකොට කුල 4ක් තිබුණා. ඒ කුලවලට ඒ විදිහට තමයි සැලකුණේ. නමුත් සම්මා සම්බුද්ධ ශාසනය ඇතුලේ එහෙම වෙනසක් තිබුණේ නෑ. මේ ශාසනයට ආවට පස්සේ මේ බ්‍රාහ්මණ භික්ෂුවය, මේ ශාස්ත්‍රීය භික්ෂුවය, මේ වෛශ්‍ය භික්ෂුවය කියලා වෙනසක් තිබුණේ නෑ. ඒ සියලුම දෙනා එකම වංශයකට අයිති වුණා. ඒ සියලුම දෙනා ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන නාමයෙන් තමයි හැඳින්වුවේ. එදාට ශාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච අයත් සුනීත සෝපාකලා සියලු දෙනාමත් එකම පිරිසක් බවට තමයි ශාසනය ඇතුලේ කටයුතු කළේ. එහෙනම් සමානාත්මතාවය ඊළඟට සඳහන් කරනවා. මේ සමානාත්මතාවයන් අතර අග්‍ර වූ සමානාත්මතාවය මොකද්ද? මාර්ගඵලලාභී අය. මාර්ගඵල ලබලා නැති අයට එතෙන්ට එන්න උදව් කරන එක. යම් කෙනෙක් මාර්ගඵලයක් ලබලා ඉන්නේ මාර්ගඵල ලබලා නැති අයට මගඵල ලබන්න උදව් කරනවා. රහත් භාවයට පත් වෙලා නැති අයට රහත් වෙන්න උදව් කරනවා. එහෙම නැත්නම් සෝවාන් කෙනෙක් සෝවාන් නොවිච්ච කෙනෙකුට සෝවාන් වෙන්න මඟ කියලා දෙනවා. සකදාගාමි කෙනෙක් සෝවාන් වෙච්ච කෙනාට සකදාගාමි මාර්ගයට උදව් කරනවා. අනාගාමි කෙනෙක් සකදාගාමි කෙනාට අනාගාමී තැනට එන්න උදව් කරනවා. රහතන් වහන්සේලා මේ සියලු දෙනාට මේ උතුම් තැනට එන්න උදව් කරනවා. මේ සමානාත්මතාවය අතර අග්‍රතම වූ සමානාත්මතාවයයි. යම් පිරිසක් තුළ මෙන්න මේ කාරණා ටික බලයක් හැටියට දියුණු වෙලා තියෙනවා නම්, මේ බල 4 තියෙනවා නම් ආන් ඒ පුජ්‍යලයට මේ ලෝකේ ජීවත් වෙනකොට බය පහක් නැති වෙනවා කියලා සඳහන් කරනවා. මේ බල 4 තියෙනවා නම් බය පහක් නැති වෙනවා. නැති වෙන බය පහ තමයි ආජීවක බය, අසිලෝක බය, පරිසාරජ්‍ය බය, මරණ බය, දුක්ගති බය. මුලින් සඳහන් කරපු බල 4 තියෙනවා නම් මේ සඳහන් කරපු බය පහ නැතුව යනවා. පළවෙනි බය තමයි ආජීවක බය. මොකද්ද මේ ආජීවක බය කියලා කියන්නේ? ජීවත් වීම සඳහා මම මොනවා කරන්නද? ඕනෑම කෙනෙකුට ඇති වෙන බයක් මේක. ජීවිතේ පවත්වා ගැනීම සඳහා මම දැන් කුමක් කරන්නද? සමහර වෙලාවට අම්මා තාත්තා යටතේ ජීවත් වෙන කන්නම් මේ වගේ දෙයක් ලොකුවට බරට දැනෙන්නේ නැහැ. තවත් කෙනෙක් යටතේ ජීවත් වෙන නිසා. නමුත් Taman තනියම ජීවිතේ පටන් ගත්තාම ලොකු බරක් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. මම මොනවද ජීවත් වෙන්න කරන්නේ?
දරුවන්ට කොහොමද ආහාර පාන දෙන්නේ? දරුවන්ට කොහොමද උගන්වන්නේ? දරුවන්ට කොහොමද දුකක් නැතුව ඉන්න අවස්ථාව හදලා දෙන්නේ? ඒගොල්ලන්ගෙන් ලෙඩක් දුකක් හැදුනොත් ඒ වගේ ආරක්ෂා කරගන්න කොහොම කටයුතු කරන්නද? මේ සියලු කටයුතු කර ගැනීම සඳහා මම ජීවත් වෙන්න මොනව කරනවද? ඒ නිසා මේ සමාජයේ පුරාම දකිනවා ජීවත් වෙන්න වැඩපිළිවෙලක් නැති හින්දා විවිධ තැන්වල ඇවිදිමින් සමහරලාට හොඳ නරක හැමදේම කරන්න යොමු වෙලා තියෙන්නේ මේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා. නැත්තම් කැමැත්තෙන්ම වැරදි දේවල් කරනව නෙමෙයි. කැමැත්තෙන්ම හොරකම් කරනව නෙමෙයි. නමුත් පවතින ක්‍රමයක් නැහැ. කෙනෙක් කැමැත්තෙන්ම දඩේම යනව නෙමෙයි. නමුත් වෙන ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා තමයි මේ ක්‍රමය යොදාගෙන තියෙන්නේ. නමුත් සඳහන් කරනවා අර මුලින් සඳහන් කරපු විදිහට ජීවිතේ මනාව නිවැරදිව සැලසුම් කරගෙන එන පුද්ගලයාට මෙන්න මේ බය ජීවිතේ කවදාවත් ඇති වෙන්නේ නැහැ. ජීවත් වීම සඳහා කුමක් කරන්නද කියන බය එන්නේ නැහැ. තමන්ගේ ජීවන පැවැත්ම උදෙසා ඔහුට කරන්න කටයුතු ඕන තරම් එළඹෙනවා. ඔහුට උදව් කරන්න අයත් ඕන තරම් ගොඩනගෙනවා. ඒ නිසා ඒ බයෙන් මිදෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි අසිලෝක බය. අසිලෝක බය කියලා කියන්නේ මේ ගැරහුම් බය. ගැරහුම නිසා ඇතිවෙන බය. යම් වැඩක් කරන්න ගියහම යම් ගමනක් යන්න ගියහම යම් කෙනෙක් එක කතා කරන්න ගියහම යම් කෙනෙක් ආශ්‍රය කරන්න ගියහම අපේ හිතයට නිරන්තරයෙන්ම බයක් උපදින්න පටන් ගන්නවා. මේ මිනිස්සයත් එක්ක ගමන ගියොත් මේ මිනිස්සයත් එක්ක කතා කර හිටියොත් මම මේ වැඩේ කළොත් මම මෙතන හිටියොත් අන් අය දකින්න අය මා පිළිබඳව මොනවා කියයිද? මට මොනවා කියයිද කියන කාරණාව නිතරම බයක් හැටියට නැගෙන්න පටන් ගන්නවා. ගැළපෙනවද මේ වැඩේ? ගැළපෙනවා වුණත් දකින මිනිස්සු මොනවාගේ ආකාරයකින් මා දිහා බලයිද? මිනිස්සු මට ගරහයිද? ඒ වගේ ගැරහුම් බයක් අපේ ජීවිතේට නිරන්තරයෙන් එනවා. ඒ නිසා බේරීම සඳහා බොහෝ දේවල් කරන්න අපිට සිද්ධ වෙනවා. සඳහන් කරනවා මේ බල හතර ඇත්තාට මේ අසිලෝක බය ජීවිතේ කවදාවත් එන්නේ නැහැ කියලා. ඊළඟ කාරණාව සඳහන් කරනවා පින්නතුනි පරිසාරජ්‍ය බය. මොනවද මේ පරිසාරජ්‍ය බය කියලා කියන්නේ? ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය. බ්‍රාහ්මණ කියලා කියන්නේ එදා සමාජයේ හිටපු උසස්ම අය. ශාස්ත්‍රීය කියන්නේ රජවරු, වෛශ්‍ය කියන්නේ සිටුවරු. මේ අය හැමෝම බොහොම ප්‍රබල අය. ශාස්ත්‍රීය රජවරු හරි භයානකයි. රජුරුව ගාවට ගියපු පුජ්‍යලයාගේ බෙල්ල කැපුවත් රජුරුව අල්ලගෙන රජුරුවන්ට විරුද්ධව චෝදනා කරන්න කිසි කෙනෙක් නැහැ. මේ රජුරුවයි පාලකයයි කියලා කියන්නේ දෙන්නේ. පාලකයෙක් අපිට මොනවා හරි කෙරුවොත් පාලකයාට විරුද්ධව ඕන තරම් අපිට කටයුතු කරන්න පුළුවන්. උසාවිය වල යන්න පුළුවන්. මානව හිමිකම් වලට කතා කරන්න පුළුවන්. ඒ අයට විරුද්ධව. හැබැයි රජුරුවන්ට විරුද්ධව කාටවත් උසාවිය යන්න බෑ. කාටවත් රජුරුවන්ට විරුද්ධව කාටවත් මානව අයිතිවාසිකම් ඉල්ලන්න යන්න පුළුවන්කමකුත් නැහැ. රජු කියලා කියන්නේ රටේ පාලකයා. රටේ පාලකයා කියලා කියන්නේ ඒ මුළු ජනතාවගේම අයිතිකාරයා. ඒ නිසා රජ්ජුරුව නම් ජනතාවගේ අයිතිකාරයා. රජ්ජුරුවන්ට ඕන දේ කරන්න පුළුවන්. කාටවත් රජුට එරෙහි වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි මේ රජවරුන්ට හරි බයයි. සිටුවරු කියන්නේ පෞද්ගලික විශාල හමුදාවල් ඉන්න මහා ධනපතීන්. ඒ අයට එරෙහි වෙන්න පුළුවන්කමකුත් නැහැ ලේසියෙන්. ඒ නිසා බොහෝ දෙනා මේ අය අතරට යන්න බයක් දක්වනවා. බයෙන් තමයි දන්න කියන අයත් එක්ක තමයි පස්සෙන් ගිහිල්ලා යන්තම් යමක් කියා ගන්නව නම් කියාගන්නේ. එහෙම නෑ. මේ බල හතර තියෙන කෙනා කෙලින්ම ඕන කෙනෙක් ඉදිරියට ඊටාම නිර්භයව යනවා. අපි තවත් බයයි ඊටාම සිල්වත් ගුණවත් අය ගාවට යන්නත් අපි බයයි. මොකද වචන මාත්‍රයක් වැරදුනොත් පව් සිද්ධ වෙයිද මොනවා වෙයිද? මගේ වචනේ මේ වචනේ කියන එක හරිද? මෙහෙම කියහම මං ගැන මොනවා හිතයිද? ඒ වගේ ලොකු බයක් අපිට නැගෙනවා. ඒ බය ඉන්නේ නෑ මේ බල හතර තියෙන කෙනාට කියලා සඳහන් කරනවා. ඒක තමයි පරිසාරජ්‍ය බය. ඒක නැතුව යනවා. ඊළඟට මරණ බය. මැරෙන්න මේ ලෝකේ හැමෝම බයයි. නමුත් මේ බල හතර දිනු කරගත්ත කෙනා කවදාවත් මැරෙන්න බය නෑ. මාරයා දැකලා hina වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඔහු ගොඩනගලා තියෙනවා. ඔබත් මමත් කවදා හිටියත් මැරෙන බව සත්‍යයි.
ඒ නිසා කොයිතරම් බය වුණත් මරණයෙන් බේරෙන්නකමක් ඇත්තෙම බේරෙන්න පුළුවන්කමක් ඇත්තෙම නැහැ. එහෙමනම් මැරෙනවම නම් ඒ දිහා බලලා කොයිතරම් ඇඬුවත් වැළපුණත් අපිට එකෙන් නිදහස් වෙන්නත් බැරි නම් හඬනවට වැළපෙනවට වඩා hina වෙලා මරණය බාර ගන්න පුළුවන් ජීවිතයක් හරියට වටිනවා. හැබැයි එහෙම මරණය බාර ගන්න පුළුවන් වෙන්නේ මේ ලෝකෙ මේ නිවැරදි කියන වැඩපිළිවෙල ඔස්සේ ජීවත් වෙච්ච කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් මරණාසන්න වෙන්න තවන් කරගත් අකුසල ධර්මයන් හිතේ පැන නැගිලා විශාල වශයෙන් වේදනාව ගෙනලා දෙන්න බීතිය ඇති කරවන්න පටන් ගන්නවා. ඊළඟට කාරණා පින්නතුනි දුක්ගති බය. ඊළඟට ඇයි මැරෙන්න බය තියෙන්නේ? මැරිලා මම කොහෙ යයිද කියන බයක් තියෙනවා. නරක තිරිසන් പ്രേත අසුර මේ සතර අපායවල වල කොහෙ ගිහිල්ලා ඉපදෙයිද කියන බයක් උපදින්න පටන් ගන්නවා. ආන් ඒ සතර අපායේ බය නැතුව යනවා මුලින් සඳහන් කරපු බල හතර දියුණු කරලා තිබුණ කෙනාට. එමනම් මේ බල සංඝවත්තු සූත්‍රය බොහොම කෙටියෙන් මේ කාරණා අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ මුලින් සඳහන් කරපු බල හතර යම් කෙනෙක් දියුණු කළා නම් අපි දෙවණියට සඳහන් කරපු බය හතරින් ඒ පුජ්‍යලයා මිදෙනවා කියලා. එමනම් මේ බල හතර ජීවිතයක ප්‍රගුණ කරගන්න මේ ධර්ම කාරණාව මීට වඩා තව මෙනෙහි කර කල්පනා කරමින් ජීවිතයට එකතු කරගෙන ඊටාම නිවැරදි ජීවිතයක් ගොඩනගා ගන්න මේ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද